දැයි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින මෙම වැඩසටහනේ කමඨාන් වාර්තා 17ක් සහ Zoom එකේ දෙකක් තියෙනවා. පළවෙනි කමඨාන් වාර්තාව. ගරු ස්වාමීන් වහන්සේ ආධුනිකයෙකු වන මම ඔබ වහන්සේගේ පළමු දිනේදී දුන් කමඨහන් අනුව ක්‍රියා කළෙමි. ඒ අනුව පැයක පමණ වේලාවක් තුල කිහිප වාරයක් හැර පය මාරු වීමෙන් තොරව භාවනාව කරගෙන ගිය අතර කිහිප වතාවකට විසිවීමක් වරහන් ඇතුළේ එනම් සක්මන් කරන ස්ථානයෙන් පිටතට විසිවීමක් සිදුවිය. නමුත් ඒ සෑම අවස්ථාවක වම් පාය සහ දකුණු පාදයේ කෙරෙහි සිත යොමු වී තිබුණි. පරයන්කය ආනාපාන සතිය වෙනදාට වඩා සුවපහසු තත්වයකින් කරගෙන ගිය අතර විනාඩි 45ක පමණ කාලය තුල නිදි කිරා වැටීමකින් නොව සහේතුකව කීප වතාවකම මුළු ශරීරයේම ගැස්සීමකට භාජනය විය. ගරු ස්වාමින් වහන්සේ ඉදිරි භාවනා කටයුතු කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවයක් පතන්නා වූ බෝධියකින් නිවි සැනසීමත් පතමි. ඔය ඒ වගේ ශරීරයේ ගොඩාක් වැඩ වගේක් තියෙනවා සත්‍යමත් වෙන්නේ නැත්තම් දන්නේ නැහැ. මේ සත්‍යමත් වෙච්චාන් දකින්නේ මේකේ අඩුපාඩු තමයි. පාරේ යනකොට පාරේ විශ්ිනවා ඉඳපුවම ගැස්සෙනවා. ගැස්සෙන ඉස්සර මොනවද නැති තැනක ඉන්නවා. මෙන්න මේකට තියෙන බය නිසා අපි භාවනා කරන්න තු නිකන් ඉන්නවා. භාවනා කරන්න යන්න නම් මේකට බය නැතුව මෙන්න මේ වගේ අපෙන් වසංගලා තියෙන වැඩ වගේක් තියෙනවා මේ යටටට්ටුව පෙන්වන්න නැතුව තියෙනවා. අන්න ඒ ටික දකින්න ලැබේවා කියලා ගියොත් ඒ කෙනෙකුට මේක ධෛර්යයට කාරණාවක්. අනිත් එක ඕවා ගැන අපේක්ෂාවෙන් ගියොත් ඔය එන්නේ නැහැ. ඔය ආවට ගණන් ගන්නෙත් නැහැ. ඕක නැත්තම් ඕක තමයි මේ අල්සයිමර් හැදෙනවා, එහෙම නැත්තම් ඩිමෙන්ෂියා හැදෙනවා, එහෙම නැත්තම් පාකින්සන් හැදෙනවා. নানা ආකාර ලෙඩරන් තියෙනවා. ඇදිච්ච ගමන් බය වෙනවනේ. නෑ හැම වෙලාවෙම තියෙන එකක් ඕක. කාටවත් මේ නැති එකක් නෙවෙයි. අන්න එක ලියපේක වටිනවා. ඒ නිසා දිගටම මේ වගේ දේවල් දිගටම සිද්ධ වෙන බව දැනගෙන ඉදිරියට දවස පුරාම සතුටුමත් වෙන්න කියලා අපි යනවා ඊගාව වාර්තාවට. දෙවන කමඨහන් වාර්තාව. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම ආධුනික භාවනා යෝගාවචරයෙකි. පෙර දිනේ මෙන් වම විලුඹ ඇඟිලි ලෙසද දකුණ විලුඹ ඇඟිලි ලෙසද ක්‍රියාකාරකමෙහි යෙදුණෙමි. පෙර දිනේ වම් පාදයේ දණහිස වේදනාව තරමක් අඩු වී තිබෙන බව දැනුනි. දකුණු දන හිසේ නැගෙන ශබ්දයේද ටිකක් අඩු බව දැනිනි. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව කිරීමට මුලපිරුවෙමි. දිගු හුස්මක්ගෙන ටික වේලාවක් අල්ලාගෙන සිට ප්‍රශ්වාස කළෙමි. ටික වේලාවකට පසු අත්පා ඇඟ සියල්ලම නැත්තාසේ දැනුනි. දැස් විවර කර බැලුවද එසේම විය. ටික වේලාවකින් සිහිය නැවත උපදවා ගත්ෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ආධුනිකයෙක් නම් මේ වෙල්ලුම් බැලේ වගේ කොට්ටේ බලන්න යන්න බෑ නිකන් වම දකුණ කරන්න. කරලා බලන්න පීවර කීයක් යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි ඒක සාර්ථක වුණොත් හරි කිව්වොත් තමයි ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා කඩ කඩ බලන්නේ. නිසා ආධුනිකයෙකුට ගැලපෙන්නේ නැහැ. ආධුනිකයා පටන් අරගන්න නිකන් ආධුනික තාට හුස්ම ගන්නකොටත් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා බලන්න. පළවෙනි එක ආයාසයෙන් කරලා තියෙන ප්‍රශ්නයක් නැහැ. හුස්ම රැලි කීයක් මට සතියෙන් ගන්න පුළුවන්. ඒ වගේම හිත පිට ගියාට පස්සේ ආපහු හුස්ම නැත්නම් හුස්මට සතිය ආවයි කියලා කොහොමද දන්නේ? එහෙම නැත්නම් මේ හිතපුවක් නෙමෙයි ලියන්නේ. ඒ නිසා අන්නේ තොරතුරු දෙක එකතු කරනවා නම් වාර්තාව සාර්ථක වෙනවා. අපි යනවා ඊගාවෙකට. තුන්වන කමඨහන් වාර්තාව. පින්වත් ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී නාසයේ කෙළවර නාස්පුඩු දෙසට අවධානය යොමු කළෙමි. විනාඩි 2ක් පමණ සතිය පිහිටුවිය හැකිය. නාස්පුඩුවට හුස්ම වදින හැටි දැකගත හැක. නමුත් මෑතකදී සිට නිතර සිතුවිලි ගලා එයි. එම සිතුවිලි නොසලකා හැර මූල කමඨහන්ට අවධානය යොමු කිරීමට උත්සාහ කළද සිතුවිලි ගලා ඒමේ අඩුවක් නැත. කායික බාධාද ඇත. වරහන් ඇතුලේ බෙල්ල රිදීම, දනිස් රිදීම. නමුත් සතිය පිහිටුවීමට වඩාත්ම බාධා වන්නේ නොකඩවා එන සිතුවිලිය. ඒවා දෙස බලා සිටියේ නොහැක. මන්ද සිත ඒ ඔසේ ගොස් දිගටම කතා කරන්නට ගනී. එම සිතුවිලි සිතට මහත් පීඩාවක් දෙයි. නොවිසඳුන ගැටලු රාශියක් සිතට පීඩා කරන්නාසේය.
එදිනදා ජීවිතයේදී කරන ක්‍රියාකාරකම් වලට සතිය පිහිටවීමට මෙය බාධාවකි. මේවා සිතුවිලි ලෙස දැක નિરાයාසයෙන් නැති වී යාමට ඉඩ හැරීමට නොහැකි විසඳා ගත යුතු ප්‍රශ්න සිතට නැගී. නමුත් ඒවා කෙසේ විසඳා ගත යුතුද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැත. මෙම ප්‍රශ්න ආනාපාන සති භාවනාව වැඩිවීමට බාධාවකි. නමුත් භාවනාව වැඩිවීමට මගේ උනන්දුවක් හා කැමැත්තක් ඇත. සතිය වැඩිවීමට සුදුසු මානසික පරිසරයක් ඇති කරගන්නේ කෙසේද යන්න පහදා දෙන්න. සති මාත්‍රාව හරියටම පුහුණු වන්නේ කෙසේද? සතිය දියුණු කර ගැනීමට උපකාරී වන ක්‍රියාකාරකම් තිබේ නම් ඊතා කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි. අපි ඇත්තටම සති ක්‍රියාකාරකම් ගොඩාක් කරනවා. පාසල් ළමයි ආපුවාම ඒ වගේම ගිය පාර පිටිවෙන් ස්වාමීන් වහන්සේලා අපේ ඉලක්ක කරා. මේ ඉඳ ගන්නවා පරියන්කේ සක්මණ විතර නෙවෙයි තව ස්වාමීන් නමක් ඇවිල්ලා කියලා දෙනවා. ඉතින් මේ වගේ දෙයක් මේ කෙනෙකුට උදව් වෙන්න ඉඩ තියෙනවා. මට ඊ අහන්නත් හිතුණා. පහෙන් ධර්මදේශයන් පස්සේ පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරලා පෙන්නනවා. මේ කෙනාට උත්තරයක් දෙනවා නම් කියන්න තියෙන්නේ මේ හිතවිලි තිබුණාට හුස්ම ගන්නවද නැද්ද කියලා විතරක් බලන්න. වෙන බය වෙන්න එපා. මේ හිතවිලි තියෙනකොට මම හුස්ම ගන්නවද නැද්ද? එච්චරයි. ඒ වගේම හිතවිලි වේදනා දෙකක් තියෙනවා නම් එච්චර බලවත් නැහැ. හිතවිලි වේදනා සද්ද තුරම තියෙනවා නම් ඒ ගණන් ගන්න දෙයක් නැහැ. ඔය එකක්ම කරදර කරුවොත් තමයි ඒක බලවත් වෙන්නේ. මෙයා කියනවා හිතවිලි ටිකක් බලවත් කියලා. කමන්නේ ඒතන වේදනාවයින් එක හරි ජයක්. මොකද එතකොට හිත වේදනාවට යනවනේ. සද්ද එනකොට සද්ද වලටත් දාලා බලන්න. එතකොට මේ වේදන හිතවිලි විතරක්ම වෙන්නේ නැහැ. හිතවිලි විතරක් වුණොත් එයා හරි බලවත් වෙනවා. හිතේ නිසා තුනම කිපෙනවා නම් හිතවිලි සද්ද වේදනා බය වෙන දෙයක් නැහැ. හිතවිලි විතරක් තියෙනවා නම් බය නෙමෙයි හිතන වෙලාවේ හුස්ම ගන්න එක නතර වෙනවද? හිතන නිසා සක්මන් කරන එක නතර වෙනවද? විස්තර බලන්න එපා සක්මනේ. විස්තර බලන්න එපා හුස්මේ. හුස්ම ගන්නවද කියලා විතරක් බලන්න. ඔය මොනම හිතවිල්ලකටවත් බෑ. ඒ හුස්ම බැලිල්ල හුස්ම ගන්න බව දැනගන්න එක වළක්වන්න. කියන්නේ කවදාකවත් හිතවිල්ල එච්චර බලවත් නැහැ සතිය බලවත්. ඒ නිසා හිතවිල්ලත් එක්කම ඉදිරියට යන්නේ ඊට වැඩිය වෙන හිත හදා ගන්න ක්‍රමයක් නැහැ. ඔය එක තමයි හැම කෙනාගේම හිත ඔච්චර තමයි. ඔය කියන්නේ එක්කෙනෙක් ඒක අල්ලගෙන නැටුවට තව කෙනෙක් සද්ද අල්ලගෙන නටනවා, තව කෙනෙක් වේදනාව අල්ලගෙන නටනවා. ඒකම කතාව තමයි. ඒ නිසා ඔය අල්ලගන්නේ මගේ තියෙන කෑදරකමට. මට අදාළ දුක මම බෙදා ගන්න. ඒකල කෑ ගහනවා. ඉතින් මෙහෙම කෙනෙක් මරණ වෙලාවේ කොහොම හිටියේද? මේ එක්කම ඇවිල්ලා සිල් අරගෙන සිල්ලුතුන් අතර ඉඳගෙන භාවනාවට හිත දාන වෙලාවෙත් ඕබනම් මරණ වෙලාවේ තව කීයක් විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙද? කීයක් අපිට මේක නම් අතහැරලා බෑ කියලා තියෙති අනිවාර්යයෙන්ම ගැරන්ඩියක් තියුණොත් ගැරන්ඩි අම්මා කෙනෙක්ගේ බඩේ උපදී. බැල්ලියක් ඒ වෙලාවට තිබුණොත් බැල්ලියගේ බඩේ උපදී. කොහේ ඇයිද කියන්න බෑ. මේ භාවනා කරද්දී ඔය කොහොම හිටීද මර ඇඳකට වැටලා කරුවලේ නැත්තම් සුනාමිකට ආවිලා හබබබක් ගාලා හීම් බුබුලු දාගෙන නටනකොට කොහොම හිටීද? ඒ නිසා දැන් බැරි නම් ඕක කරන්න වෙලාවක් නැහැ. දැන් පුළුවන් නේ කොහොමද හිතවිලි තියෙද්දි මම මැරිලා නැහැ. මම නිින්ද ගිහලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. මට හුස්ම තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න. එතකොට හිතවිල්ල තියෙන ඇහිදල් පෙනේවි. ලඳ බොළඳ ගතිය පෙනේවි. මේ හිතවිලි වලටම පණ දීලා ලියපු ආටිකල් එකක් මේකේ තියෙන රචනයක්. හරහා බලන්න ඉගෙන ගන්න කියලා අපි යනවා. හතරවන කමඨහන් වාර්තාව. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කාලසටහනට අනුව ලනුපැදුරේ හෝ වැලි මළුවක නිතර සක්මන පුහුණු කරමි. පාදවල වම හා දකුණ පාද චලනය ගෙන යාම පොළොවට දැනෙන ස්පර්ශය උණුසුම සීතල ශබ්දය හොඳින් දැනේ. වරින් වර වටපිටාවට හිත ගියද නැවත සක්මන්ට අවධානය යොමු කළ හැක. නමුත් පරයන්ක භාවනාව වාගේ ඉදිරියට යාමට සක්මන් භාවනාව කෙසේ යොදා ගන්නේදයි කාරුණිකව පහදා දුන මැනවේ. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. ඔය ඉස්සෙල්ලා කනාගේ ලිපිය කියවන්නේ භාවනා කරන්නම බෑ හිතවිලි. සක්මනේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. සක්මන්ට ගියාට පස්සේ මේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා, අනම්මනන් තියෙන නිසා හිතවිලි කියලා දෙයක් නැහැ. ආවට ඉන්න බෑ. ඒ නිසා මේ දෙක සමබර කරන්න. ඉස්සෙල්ලා එක්කනා සක්මනට යන්න. පස්සේ එක්කමනා සක්මන් කරලා පරියන්කයට යන්න. ওই දෙක සමබර වෙච්ච දවසේ සමත විපස්සනා සමබර වුණා වගේ. වීර්යය සමාධියයි සම්බර වුණා වගේ. ඒ ඉන්ද්‍රියන්ගේ සම්බර භාවයේ දකි. ඉන්ද්‍රයන් තිබුණට වැඩක් නැහැ. සමබර වෙන්න ඕනේ. දරුවෝ හිටියට වැඩක් නැහැ. යක්ෂයෝ නම්. ඒ උපදින දරුවත් කීකරුවෙක් එක්ක වෙන්නේ. එහෙමනම් හොඳයි.
එහෙම නැත්තම් අර මට මතක නෑ පොතේ අම්මා ඒ දරුවා ඉපදින වෙලාවේ කරපු වෙහෙස වෙනාවේ කක්ක බෙට්ටක් ගියා නම් ඒ කක්ක බෙට්ට හොඳයි කියලා තියෙන දරුවට වැඩිය. තටමන වෙලාවේ මල පහ වුණා නම් ඒ මල බෙට්ට හොඳයි මේ හම්බෙච්ච දරුවට වැඩිය කියලා තියෙන. දරුවෝ හැම්මුණාට වැඩක් නෑ. උන් කී කර වෙන්න ඕනේ. සද්ධා විරිය තිබුණාට වැඩක් නෑ. සමබර වෙන්න ඕනේ. ඉතින් ඒකට මේ ලියුම් දෙක ගියපු දෙන්න එක එකනා කරන දේවල් අනිත් එක්කනට බෙදාගෙන කරගෙන යන්නේ. ඒකට සම්වර භාවය කියන්නේ අමූතුම දෙයක්. ඒක මනුස්සකම ඉක්මවල යන දෙයක්. දේවල් තිබිලා වැඩක් නෑ. අද අපිට හැමදේම තියෙනවා. ඒ එකෙකුටවත් සතුටක් නැහැ. එකෙකුටවත් සම්පත්‍ති කරගතියක් නැහැ. එකෙකුටවත් සම්බර භාවයක් නැහැ. මේටදී හොඳ වෙලාවක ඒ කියලා හිතන්නත් එපා. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් බලන්න කඹේ ඇවිදිනවා වගේ, තනි කෝච්චි පීලක ඇවිදිනවා වගේ, වතුර කොටල පීනන්න වගේ මේ යන ගමන දිගට කරගෙන යන්න අර වගේ මොනවද කියන්නේ? සමබරතාවයේ හරහා, සමතුලිත භාවයේ හරහා. පස්වන කමඨාන් වාර්තාව. තෙරුවන් සරණයි. හිත් පින්වත් ස්වාමින් වහන්සේ අද දිනේ සතිමත්ව වැලිමලුවේ සක්මන් කළෙමි. වැලිවල තෙත සහිත බවත් සීතලට යටිපතුලට දැනුනි. කුඩා වැලි කැට, ගල් කැට පතුලේ ඇනුණත් පළමුවෙන්ම වැලිමලුවට ආ දිනේ මෙන් වේදනා නොදෙනේ. පතුල් වැලි මත ගැටෙන විට නැගෙන ශබ්දය හොඳින් ඇසුණත් සක්මනට එය බාධා නොවිනි. මගේ අවටින් ඇදෙන මිනිස් ඡායා හඳුනා ගැනීමට මට අවශ්‍ය නොවිය. ඒ අය පාවී යයි. මට බාධාවක් නැත. කුරුළු නාදයක් වෙනදා මෙන් මට බාධා නැත. ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න සිතීම අවශ්‍ය නොවිය. ඉබේට සිදුවිනි. වම් පාදයේ දකුණු පාදයේ ඉබේම ක්‍රියාකාරී. කිසිදු බාධාවක් නැත. ඔබ වහන්සේ දිනක් වදාළ පරිදි නොයෙකුත් ගමන් ඉරියව් ඇති බව මට දැනුනි. මට කැට්වොක් එක ගමන සිහිපත් වේ. එපමණකි. උපදේශ පතමි. මට කැක්කුම් කැට්වොක් ගමන සිහිපත් වේ. ඈ කැට්වොක් ගමන සිහිපත්. හොඳයි. මට යන කැක්කුම් කියලා වගේ මට යන එක මම බැලුවා. හරි. පර්යංක භාවනාව. ආස්වාස ප්‍රශ්වාස යනුවෙන් ආරම්භ කළ පර්යංක භාවනාව හොඳින් කරගෙන ගියෙමි. නිදිමත ගතියක් නැත. බාහිර සිතුවිලි නැත. එහෙත් එක විටම තිගස්මක් ඇතිවිය. මම ඇස් හැර බලා නැවත හුස්ම පිළිබඳව බලා සිටියෙමි. හුස්ම සියුම්ව දැනුනි. හුස්ම පසුව නොදැනී ගියේය. එහෙත් මා මිය ගොස් නැත. තව තවත් උත්සාහවන්ත වෙමි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. මේ භවයේම නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. අර හිතවිලි වේදනා සද්දාවොත් ඔය ගැස්සීමෙන්නේ නැහැ. හිතවිලි වේදනා තුල ලස්සනට බානගේ ඔබාට ගැසිලා මොකද්දෝ යටිපහුව වෙනවා. ඒක හරියට ඇස් බැඳුමක් වගේ. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරන ඔය යටිපහුව වෙන දේ හොඳට බලන්න ඒක අපිට විශේෂීස්ත්‍රයට ගෝචර වෙන එකක් නෙවෙයි. ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සලා අපි කොහෙදත් ඉඳලා නැහැ. අපිට ඒකද හොඳ එනතෙන් ගැසිලා ඉවරලා නැහැ. අවදි වෙන ඉන්ද්‍රිය බද්ධ ඥානීයද හොඳ කියලා බැලුවොත් ওই දෙක අතර අනිවාර්යයෙන් මනාපමනාප දෙකක් තියෙනවා. මොනක්වත් දන්නේ නැතුව හිටපු අවස්ථාවද හොඳ නැත්නම් දන්න මේ කක්කවද හොඳ. ආන්න එක දැක්ක ගන්න ගැස්සෙන්න ඉස්සෙල්ලා තිබුණු තත්ත්වය බලන්න. ඒක ලේසිම ක්‍රමය තමයි හැමදාම උදේ අවදි වෙච්ච ගමන් මේට ඉස්සෙල්ලා මං කොහෙද හිටියේ කියලා පොඩ්ඩක් බලන්න. ඉඳලා නැහැ. අවදි වුණාට පස්සේ තමයි යකෝ මේ නිස්සරණ වනේ ඉන්නේ, තාම සුදු ඇඳගෙන ඉන්නේ, තාම සිල්නේ, ඊයරට කෑවේ නැහනේ. ඔක්කොම මතක් වෙන්නේ අවදි වුණාට පස්සේ. ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ? අන්න එතෙන්ද ගිය දවසේ තේරෙනවා අපි ජීවත් වුණාට ඒ කෑල්ල වහලා ගහලා තියෙන. ඒක නිකන් ඇස් බැඳුමක් වගේ. බුදුරජාණන්සේ කියනවා මේ විඥානයේ හතරමං හන්දියක මායා පෙන්වන මායාකාරයක් වගේ ඔය හංගන කෑල්ල බලපන්. කවදාකවත් වෙන කවුරුත් කරලා දෙන්නේ අපිට ඒක. ඒ නිසා කරදර තිබුණොත් ওই නිදිමත ගැස්සෙන ගති නැහැ. නිදිමත ගැස්සෙන ගතිය එන්නේ භාවනා හරි ගියා. එතෙන්දි පුළුවන් අර යටිපහුව කරන දේ කෑල්ල වහලා ගහන කෑල්ල බලන්න. ඒකට වෙනමම අන්වේ ඥානයක් අවශ්‍යයි. ඒකට වෙනමම විපස්සනා ඥානයක් අවශ්‍යයි. මෙයා වහලා ගහපන් මම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අනේ අවුෙච්ච දවසේ තේරෙයි අපි මෙතෙක් කල ඇස් තිබුණට මොනවද දැකලා තියෙන්නේ. කන් තිබුණට අපි මොනවද අහලා තියෙන්නේ. මාර්යා දීපු ටික ඔක්කොම අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේ දැකලත් නැහැ. බුදුහාමුදුරුවෝ දීපු ටික අහලත් නැහැ. ගන්ධ රස පහස බලලත් නැහැ. හැබැයි කියනවා අපි අවුරුදු 50ක් ඉඳලා තියෙනවා 60ක් ඉඳලා තියෙනවා කියලා. පිස්සු විකාර ලෝකයක් තියෙනවා. ඒ නිසා අර එළියේ යටි තට්ටුව දැකපු දවසේ තේරෙයි
බුදුහාමුදුර අපිට පෙන්වන දේ. ඒකට මේ දොර ඇරිලා තියෙනවා. සූදානම් ශරීරයෙන් යන්න කියලා කියතයි. 6 වන කමඨාන් වාර්තාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. හොඳින් පට්ටල් වී පරයන්ක භාවනාව ආරම්භ කෙලෙමි. උදරයේ හැකිලීම හා පිම්බීම මගින් ආශ්වාසය හා ප්‍රශ්වාසය හඳුනා ගත්ෙමි. ටික වේලාවකින් ශ්වසනය ගැන දැනීම නතර වී සිරුර අමුතු සැහැල්ලු ගතියක් දැනුණ අතර සිරුර පහළට බර වෙනු දැනුනි. නැවතත් මූලික කර්මස්ථානයේ වන ශ්වසනයට හිත යෙදුවද යන්තමට උදරයේ හැකිලෙනු දැනිනි. මේ අවස්ථාවේ වටා පිටාවේ ගැන අවධානයක් නොමැති අතර එක්වරම පියවි තත්වයට පත්වීම ගැන උපදේශ පතමි. වරහන් ඇතුලේ නිින්ද නොගිය බව මට හොඳටම පැහැදිලිය. අප කෙරෙහි අනුකම්පාවෙන් මහත්සේ වෙහෙසෙන ඔබ වහන්සේට මේ භවයේම නිර්වාණය අවබෝධ වේවා. ඔයතර පියවි තත්වය කියන්නේ අර ඉඳුරන්ට ඇරදිච්ච වෙලාවේද එහෙම නැත්නම් මට බාහිර ලෝකෙන් අමතක වෙලා හිටියා කියලා දන්න දැනුමද කියලා ගත්තොත් පෘථජ්ජනය පියවි තත්වය කියලා කියන්නේ මේ ඇහැට කනට නාසයට තේරෙන ඉන්ද්‍රිය බද්ධ ඥානෙ. බුදුජානනාංශ කෙනෙක් තන්නේ කරම කක්කා. තන්නේ කරම අපාගාමී. නමුත් ඊට ඉස්සෙල්ලා තියෙනවා මම ආනාපානිනකොට ලෝකේ දන්නේ නැහැ කියලා දැනුමක් තියෙනවා. ආශ්වාසයෙන්කොට ප්‍රශ්වාසය දන්නේ නැහැ කියලා දැනුමක් තියෙනවා. සද්දයක් එනකොට ආනාපානෙන් ගිලිනවා කියලා දැනුමක් තියෙනවා. අන්න ඒ ගිලීම දැනුම නිවනට කිට්ටුයි. ඒකයි ප්‍රകൃතිය. අපි හැබෑ නිවහන කියලා කියන්නේ අන්න එතන. දැන් අපිට හැබෑ නිවහන වෙලා තියෙන්නේ ඇහෙන් කයින් නාසයෙන් පෙන්න හොල්මන්. ඒව එනම් හොදලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට හම්බ වෙනවා අර මේ නොදකින පැත්ත, නුහුරු පැත්ත. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච නැති එක. ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලයක නම් කවදාකවත් ගොඩ එන්නේ නැහැ. බුද්ධ ශාසනය තියෙන කාලේ වුණත් උපදේශ දීලා ගියත් ඒකට බයක් තියෙනවා. මොකද මේ ඉන්ද්‍රියබද්ධ ඥානවලට තියෙන කෑදරකම. ඒක ඒකාන්ත අපාගාමී. නමුත් ඒකේ නිවනට දොරක් නැත්තේ නෑ. ඒකේ ඉඳලත් අපිට නොදන්න පැත්තකට යනවා. ඒක පියවිදේ කියලා තේරුම් ගත්ත දාසේ ඕන සෝවන් උනායි කියලා කියනවා. දැනට කියන්නේ මේ ඇස් අරගෙන ඉන්න එක පියවි වෙනවා කියලානේ. ඒක ඔය වෙනස තමයි හැරවුම් ලක්ෂය කියන්නේ. උත්සාහ කරලා බලන්න. 7 වන කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. පරයන්කය. ඊයේ රාත්‍රී 7යි කාලට පමණ පරයන්කයට පටල් වී ආනාපානයට හිත තැබුවෙමි. විනාඩි 10කින් පමණ හුස්ම රැල්ල සිහින් වී එක්වරම මා මල්යායක් මැදින් අධිවේගී මගක යන වාසේ දර්ශනීය විය. ඒ සමගම ප්‍රියමනාප සිහිල් සුදු ආලෝකයක් මතුවී එය මා වටා පැතිර ගියේය. ඒ තුල කිසිවක් නැත. කිසිවෙක්ද නැත. මමද නැතිසේය. ඒත් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන නිසා මම සිටින බව දැනුනි. නිදිමතක් අහලකවත් නැත. හිස කඩා වැටීමක් හෝ උඩකය ඇලවීමක්ද නැත. යාන්තම් උඩ පහත යන ආශ්වාසය හා ප්‍රශ්වාසය තුලට හිත තැබුවෙමි. සීමා මායිම් නැති නිහඬ අවකාශය තුල මා සිටින වාසේ දැනුනි. භාවනා ශාලාව තුල සිටින බව දැනුනේ අසලින් නැගුණු කැස්සකින් පමණයි. එහෙත් එයින් කිසිදු බාධාවක් නොවිය. මුහුණ විස්තරණය වී මුඛයද විවෘතව ඇතිසේ දැනුනි. කටට කෙලුණයි. එහෙත් ඇඟිල්ලකද නොසෙල්වා සිටියේ මේ තුල සිටීම සුවදායක නිසයි. එසේ වුවත් මේ සියල්ල අනිත්‍ය බවත් මා මැරී නැති නමුත් මෙවැනි අවස්ථාවක මැරුණොත් හොඳයයිද සිතුවිලි පහළ විය. මේ සියල්ල අතරේ මූල කමඨහණේම සිත පවත්වා ගතිමි. බොහෝ වේලා ගත විය. ඇඟ පුරා නලියන සහ වේදනා මතුවිය. දෙවරක් හුස්ම ගැස්සෙමින් වැටුනි. ඒ නිසා මුහුණ අතගා බලා ඇස් ඇරියෙමි. වේලාව රාත්‍රී 8:45යි. මා පැය එකහමාරක් මේ සුවදායි අත්දැකීම් ලැබුවෙමි. මීට පෙරද මෙවැනි සුළු වේලාවල් අත්දැක තිබුණත් මේ තරම් වේලාවක් සිටි පළමු අවස්ථාවයි මේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ විස්තරය දිග වැඩි වූවාට දෙපා නැමෙත සමාව අයදිමි. ඉදිරි දියුණුව සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ ලැබේවා. මේකේ තැන් ලබන්න පුළුවන් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ආයත් අර ඉස්සෙල්ලා ඉපින ප්‍රകൃති tattරණ කක්කාවටපත් වෙනවා නම් ඒ වෙලාවට දැලිපියට කපා ගන්න එක තමයි බුද්ධ ධාතනේ 3 දිනක් කරලා තියෙන්නේ. මක්කලි හාමුදුර කරගත්තා. මට මතක නැහැ 3-9ක් හිටියා. මේක දන්නව අනිවාර්යයෙන් ඊට පස්සේ කක්කාවට යන්නේ. අනිවාර්යයෙන් මැරෙනවා. සත්තං ආහාරي කියලා. ඒ නිසා දැලිපි ටිකක් ඕනනම් ගෙනත් තියෙත හැකි මට. එතකොට එයාගේ කමටහන් වාර්තාව අහන්න වෙන්නේ නැහැ. එතනින්ම සදා සොත්ති. ඉතින් මේ වගේ වෙලාවට බැරනොන හොඳයි.
මොකද ඒ වෙලාවේ මරන්න කවුරුත් නැහැ එතන. මම නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අනිවාර්යයෙන්ම ඇසරපු ගමන් වැටෙන්නේ නරා වලට තමයි. ඉතින් ඒකද කැමති මේකද කැමති කියන එක දැනගත්තා නම් උන්නාවකල් මලත් එකයි. ඒක නිසා ඒ වගේ මේ අපේ ශාසනයේ සමශීෂීව නිවන් දැකපු වගේ තුන්නමක් ගැන සඳහන් වෙනවා. මේක මල මගුලයි මේක යන්තම් උපය කරනවා ආයෙ යන්න තියෙන්නේ අර නරාවට. ඒ නිසා ඒ ආපු වෙලාවේදී සත්තං ආහාරي කියලා තියෙනවා 70 ගත්තා. චරස් රාජුත් හම්සෝ කියනවා වැඩේ කරන්න එපයි කියලා. වක්කලියාමරුවන්ට බුදුරජාණන් වහන්සේ දන ගන්නව කරයි කියලා ළඟ ඉඳලා කරගත්තට පස්සේ ඇවිල්ලා බලනකොට තපලා ඉන්නව පේනවා. ඒක නිසා මෙහෙදි කරගන්න නැතුව අර ගේට්ටුවෙන් එහා පැත්තේ කරගන්න දෙයක් නේ. ඒතර අපිට කියතයි අපේ වෙයිකේ නෙවෙයි එහා පැත්තේ කියලා ඕනේ නම් බඩු ටික බන් දෙන්න. ඒ වුණාට අර කරගන්නකොට මොකද අනම හරි කච්චල්ලප්පයි අර මේ මරණ පරීක්ෂකතුමත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේකයි ඕකනම් ප්‍රශ්නයක් නෑ. යා නම් ගියානේ දැන් ඉන්න කට්ටියට නඩු නැති තියෙන්න එපා. නිසා පොලිසිය ගෙන්නනවා. මරණ පරීක්ෂණ කරනවා යස් සර්. කරා. එනිසා ඒක එච්චරම භයානක නරක අපරාධයක් නෙවෙයි. අපි මේ ගත කරන තුප්පහයි කුණු වලේ ඉන්න එකට තමයි තෑගි දෙන්න ඕන. අර වගේ වෙලාවක සත ගත්තයි කියන එක නම් එච්චරම අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේත් අන්තිමට පිරුණම් පාන වෙලාවේදී හිත හරියට ගෙනල්ලා එතනදී ප්‍රාණි නිරුද්ධ වුණා. ඒකත් නිකන් විස්තර කරනවා Hindu ආගමේ සීදීනස ගැනීමක් කියලා. චතුත් අධ්‍යාන කියලා තුනට ඇවිල්ලා දෙකට ඇවිල්ලා එකට ඇවිල්ලා ප්‍රාණි නිරුද්ධ වෙනවා. අපිට මේ වගේ දෙයක් හරියටම වෙලාව කියලා කරන්න නම් මරණ දඬුවමේ නියම වෙනවා. හරියටම වෙලාවට 8ට 5ක් තියෙද්දි බෙල්ලලා මරනවා. ඒතර කියන්නේ හරියට මං ආවලා මරනවා කියලා. නැත්තම් බුදු වෙන්න ඕනේ. ඒ අතරමැදදී ඉතින් අපි කැමති වෙලාවක යන්න ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ. යන්න ඉස්සෙල්ලා වගේ අඩු ගන්න එක චිත්තක්ෂණයකට මේ මම නැති, හිත නැති, ආනපානෙ නැති අවස්ථා දකලා තියෙනවා කියලා කියා ගන්න ලැබුණොත් අපි මේ භාවනා ශාලාව භාවනා මධ්‍යස්ථානයේ හැදුව ගැන සන්තෝෂ වෙනවා. ඉතින් ඒකේ නා ඉතින් පීයක් ගණීද කියන්න බෑ. ගත්තන් නම් කමන්නේ අපේ පැත්තට දායිද කියලා ප්‍රශ්න තියෙනවා. පීයක් කරන්නේ නිකන් අපි වෙල්ල කැපුවොත් අපි යන් ගායෝ. අටවන කමඨහන් වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. වාඩි වී එස්පියා සිටින විට හුස්ම ඉහළ පහළ යෑම හොඳින් කෙරෙයි. නාසිකාග්‍රයට සිත යෙදුව විට හුස්ම නාස්පිඩු ඇතුළත වැඩිගෙන ඇතුළට යන බව තේරෙයි. ඒ නිසා ආශ්වාස ප්‍රකටව හඳුනාගත හැක. එය තරමක් දිගය. හුස්ම පිටවන විට නාස්පුඩු අසල වැදෙන බව තේරෙයි. එය ප්‍රශ්වාස බව හඳුනා ගනිමි. එය තරමක් කෙටිය. මෙසේ නිරීක්ෂණය කරමින් සිටින විට ආශ්වාසය කෙටි වී යන බව දැනේ. පසුව ආශ්වාස ප්‍රශ්වාස නොදැනීම යයි. ටික වේලාවකින් වම් අත උඩ දකුණු අත තිබුණත් එය ඈත් වී ඇතයි හැඟේ. දෙපා පොළවට බරව තිබුණත් පසුව නැතුවා වගේ දැනේ. පළමු අවදිවල සිත හුස්මෙන් බැහැර ගොස් නොයෙක් සිතුවිලි මතු වුණත් නැවත සිත හුස්මටම ගෙන යා හැකිය. සමහර විට නිින්දගේ ස්වභාවයක් දැනුනි. එහෙත් නිින්දෙන් නැගිට්ටාසේ දැනි ඇස් විවරුවත් මා භාවනාවක යෙදී සිටින බව හැඟේ. නැවත හුස්මට සිත යැවේ. ආනාපාන සතියෙන් විදර්ශනාවට යොමු වන ආකාර මට නොතේරේ. එය දැන ගැනීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මේ භවයේම නිවන් අවබෝධ වේවා. ඒ විදිහට අර මම වරින් වර ඔද්දල් වෙලා කැලි කැලි නැතුව වගේ වෙනවා. ඒකට අපි කියනවා නානා භාවයටපත් වෙලයි කියලා. ඒක හොඳට ලෑස්තිලා ගියොත් විනා භාවයටපත් වෙනවා. නැතුවම යනවා. පැය ගණන් අපිට ඉන්න පුළුවන්. මේ ලෝකේ නැහැ. හොඳටම දන්නව නැහැ කියලා. ඊට පස්සේ විවෘත වෙනවා. ඇස් නෙවෙයි විවෘත වෙන්නේ. ඉඳුරන්ට විවෘත වෙනවා. එතකොට නිකන් ඇස්සරනවා වගේ තමයි ඉතින් තද භාවනාව. තාම ඇස්සරලා නැහැ. ඒ නිසා මේ වගේ ගැඹුරු තත්ත්වක ඉඳලා දීත දිගෑරෙන්නේ අවස්ථා දෙක තුනකින් පඩි දෙක තුනකට ගොඩ වෙලා. ඊටත් වැඩිය ගැඹුරු අවස්ථාවක් තියෙනවා. සංඥා වේදිත නිරෝධය කියලා. ඉතින් ධම්මදින්නාව විස්තර කරනවා සාමාන්‍ය මනසක ඉඳලා ඒ වගේ මට්ටම් වලට බහින හැටි. ඊට පස්සේ මේ වගේ මට්ටම් වලින් නැවත හිත එන හැටි. ඉතින් ඒ ඔක්කොටම පින තියෙනවා අපිට. අපි ගත කරන්නේ කාම ලෝකේ විතරමයි. අපිට රූප ලෝකයක්වත් අරූප ලෝකයක්වත් එහෙම නැත්නම් අවේදිත සුඛයක්වත් මතක නැහැ. මොකද මේ කාම ලෝකේ වැඩ ටිකවත් ඉවර නැහැ නේද? හිතලා ඉවර කරන්න බැරි තරම් වැඩ.
ඒ නිසා ඒ තරම් අපිට හම්බ වෙනවා. නැත්නම් බහින කෙනාට තේරෙනවා යෝගේ පඩි මට්ටම් 3-4ක් බහින තියෙනවා. බැස්සට පස්සේ බුදුහාමුදුරුවෝ තාම ඉන්නවා එතන. ආර්යයන් වහන්සේලා එතන ඉන්නවා. මේ අපිට මේ වෙලා තියෙන මේ අපි පවුලේ කට්ටිය ඉන්නවානේ. ප්‍රශ්න තියෙනවානේ. පෙට්‍රෝල් නැහැනේ. ගෑස් නැහැනේ. මේ නැව නම් ආව ඊගාව නැවේ විද්දන්නේ නැහැනේ. ඒකට පෙට්‍රෝල් ගන්න සල්ලි තියනවද දන්නේ නැහැ. ඔන්න ප්‍රශ්න. ඒක නිසා මේ අපි ළඟ තියෙන පොටෙන්ෂල් එක, අපි ළඟ තියෙන පොසිබිලිටි එක, අපි ළඟ තියෙන මේ ප්‍රභාවය, අපි ළඟ තියෙන මේ හැකියාව රහත් වෙනකම්ම තේරෙන්නේ නැහැ. එතකම්ම මේ තුප්පහි දේවල් වලට ඊර්ෂ්‍යා කරගෙන තෝ අරපල ගියාන කැටි පොතෝ අරගෙන මරා ගන්න. මේ මිනිස්සුන්ව ගා ගන්න කියන්නේ ඔක. ඒකල වෙලා අපිට උරුම තැනට යන්. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නපු තැන. ඉතින් මේ විදිහට මේ මට්ටම් වලට යනකොට මමයා කැඩෙන හැටියෙන් විස්තර කරලා දෙන්න පුළුවන්. ඒකෙදි අත්විඳින කෙනෙක් නැහැ. අපි යමුකෝ තව එකක් දෙයක් කියවන්නේ. හොල්මන් වගේ නෑ. එහෙම නෑ. හොල්මන් නෑනේ. නෑ. නැත්නම් අපි වෙන කෙනෙක් දානවද දෙන්න මේ වතු ටික. නැස මගේ අත්දැකීම් මතක්. නෑ වතු ටිකක් දාන්න දෙන්න බොන්න. නෑ ඕනේ නෑ. 9 වෙනි කමඨහන් වාර්තාව. පරයන්ක භාවනාව. අවසරයි ස්වාමින් වහන්සේ. ඊතා ඉක්මනින් හුස්ම රැල්ල නොදැනී ගියේය. හුස්ම වැටෙනවාද යන්න සොයා ගැනීම පවා අපහසු විය. ශරීරයේ ගල් ගැසී ඇති බවක් දැනුණා. ගල් වූ ශරීරයේ ගොඩවල් වලට විසිර ගියා. එම ගොඩවල් කළු පාටයි. ඒ අතර නිල් පාට අවකාශයක් දිස්සුණා. ශරීරයේ සතර මහා ධාතුව උඩ වෙන්ව ගියාද කියා සිතුණා. එපමණයි. භාවනාවේ යෙදුණා. හුස්ම රැල්ල කිසිවක් නොදැනේ. ඒ අතර හෘදේ වස්තුවෙන් ඩක් ඩක් හඬක් සියුම්ව ඇසෙන්නට විය. වරහන් ඇතුලේ මගේ මනසට ඇත්තෙන්ම එය හදවතින් නැගුණ හඬක්. ශරීරයෙන් වෙන්ව මනස එළියට ගොස් බලා සිටින්නක් වෙන්විය. වරක පුටුවේ වාඩි වී භාවනා කළ මාගේ ශරීරය හේතුවක ආකාරයට ඉහළට ඇදී ගියේය. නමුත් භාවනාව නොනැවෙත් විය. හාත්පස සෞම්‍ය සඳරැසින් වැසී ගියක් මෙන් විය. හරිම සැනසිලිමත් බවක් සිතේ තිබේ. කිසිම අයුරකින් බාධාවක් නැහැ. හරිම සුන්දරයි. තව තවත් භාවනාවේ යෙදෙන්නට හැකිය. නිවන් සුවය මේ යයි සිතමින් භාවනාවේ යෙදුණා. ඇස්හැර බලන විට පැය 1 විනාඩි 15ක් ගෙවි ගොස් තිබුණා. සක්මන් භාවනාව. ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සක්මන පවත්වාගෙන යන මාහට පාදයේ මුල මැද අග ලනුපැදුරේ ගොරෝසු බව, ඇඟිලි විසින් ලනුපැදුර බදා ගන්නා ආකාරය, වැලි මළුවේ ඇවිදින විට ගොරෝසු ස්පර්ශය හොඳින් නිරීක්ෂණය වෙනවා. සාමාන්‍යයෙන් මා දෙපා වේදනා ඇති අයෙකු වුවත් සක්මනේදී ක්‍රමයෙන් එය පහ වී යයි. කය සැහැල්ලු වෙයි. වේගය වැඩි වෙයි. මා සාමාන්‍යයෙන් ගමන් කරන වේගයට වඩා සක්මන් වේගය වැඩි වෙයි. තබන පාද වරදින්නේද නැත. ලනුපැදුරේ රළු බව නොදැනෙන තරමට සවිමත්ව දෙපා වේගවත් වේ. මෙය ඉබේ සිදුවන බවත් මාගේ පාලනයෙන් තොර බවත් නිරීක්ෂණය වෙනවා. මගේ සිත සතුටුයි, සැහැල්ලුයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා, නිවනින් සැනසේවා. අර කියන විදිහට මමයා කැඩි කැඩි යනකොට ඒකට අපි කියනවා විසිතුරු කරලා බලනවා, පතුරු ගහලා බලනවා, විභේදනය කරලා බලනවා, විනිභෝග කර බලනවා කියලා. ඒකට ලොකු පෞරුෂත්වයක් තියෙනවා. නැත්නම් බය වෙලා සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ දුවන්න වෙනවා. ඒක තමයි කැඩිලා විසිරලා යනවා වගේ පේන්නේ. එතකොට ඝර්ෂණයක් ඇත්තේ නැහැ. කිසි දෙයක බාධාවක් නැහැ. ඝර්ෂණ ඔක්කොම තියෙන්නේ මම හිටියොත් විතරයි. මම කියන එක තියෙනවනේ හැම තැනම හැප්පෙනවා. කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන යනවා වගේ. ඒක නැත්තම් හැප්පෙන දෙයක් නැහැ. ඒක අත්දැකිය හැක්කක්. මේ පරිනිර්වාණයට ඉස්සෙල්ලා අත්දැකිය හැක්කක්. ඒක අපිට පේන්නේ ඇබැග්ගයක් වාගේ, ඇඩ්‍රස් එක නැති වුණා වගේ, බය වුණා වගේ, පාළු වුණා වගේ. එහෙම නැත්තම් සීමා මරියාදාවල් නැති වුණා වගේ. ඉතින් ඒක දරන්න අමාරුයි මානසික දුර්ලභකම් තියන අය. නමුත් මේ නානා භාව විනා භාවයටපත් වෙන ලකුණු තමයි මේ කියලා දන්නවනම් අනේ බුදුහාමුදුරු ඉපදිලා පිරුණම් පාල අවුරුදු 2600ක් ගියත් තාම නිවන තියෙනවනේ. අස්පනා අපිට තියෙනවනේ කියලා සතුටු වෙනකොට මමත් බුද්ධ ශාසනය කරවන්නේ කියලා සතුටක් වෙනවා. එහෙනම් මේ මම නැතුණයි කියලා යන්ත්‍ර බඳින්නයි අප නූල් දාන්නයි දඟලන පටන් ගත්තොත් ඉතින් ඥානක් කලකට තමයි යන්නේ. 10 වෙනි කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ.
මම විදර්ශනා භාවනා ගැන වැඩි විස්තර නොදනිමි. මෙම භාවනාවට අලුත් කෙනෙක් බව පවසමි. මේ දිනවල කරන භාවනාවේ විස්තර ලියමි. පරයන්ක භාවනාව. පළමුවෙන් හුස්ම රැල්ල ගැනීම හා පිට කිරීම ගැන සිත මෙනෙහි කෙලිමි. හුස්ම ගන්නා විට සීතල වායුව ඇතුල් වෙන බව හා පිට කරන විට උණුසුම් වායුව පිට වෙන බව දැනගතිමි. හුස්ම වාර 20ක් පමණ ගන්නා විට කොන්දේ කැක්කුම හා කන ඇතුලේ කැක්කුමක් සහ කකුලේ වේදනාවක් සමග පිට පතුලේ හිරි වැටීම යන දේ දැනෙන්නට විය. වේදනාව දිගටම මෙනෙහි කරන විට ටික වේලාවකින් වේදනාව නැති විය. ශරීරයට මද සැහැල්ලු ගතියක් ඇති විය. පින්වත් ස්වාමින් වහන්සේ මේ ගැන මා දැනුවත් කර කමඨහන් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. සක්මන් භාවනාව. පළමුවෙන්ම ලනුපැදුරේ සක්මන් කළෙමි. කකුල් ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කළෙමි. පළමුවෙන් කකුල පහසුවෙන් තැබීමට පුළුවන් විය. ටික දුරක් යන විට මගේ කකුලට ඊටා බර ගතියක් දැනෙන්නට හා ලනුපැදුරේ කකුල එබෙන ගතියක් දැනුනි. කකුල අමාරුවෙන් ඔසවා තැබුවෙමි. ටික වේලාවකින් පෙර තත්වයට පත්විය. වේදනාව දැනුනි. හිරි වැටීම දැනුනි. ඉන්පසු වැලි මළුවේ සක්මන් කරන්නට ගියෙමි. ලනුපැදුරේ තරම් අපහසුව නොමැති විය. යටිපතුල වැලිවල ගෑවෙන විට සීතල බවක් හා සිනිඳු බවක් දැනුනි. පැයක පමණ කාලයක් සක්මන් කිරීමෙන් පසු ශරීරයේ බර අඩු ගතියක් සහ සතුටක් ලැබෙමි. පින්වත් ස්වාමින් වහන්සේ මේ ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය මොනවාක්වත් දැනගන්න නැතුව ඔය යන විදිය හොඳයි. අපි වේදනාවත් එක්ක ආනාපානෙ බලන්න ගියොත් වේදනාවට තියෙන බය අඩු වෙනවා. අපි ශබ්දත් එක්ක ආනාපානෙ බලන්න ගියොත් ශබ්දෙන් වෙන කරදර අඩු වෙනවා. අපි හිතවිලිත් එක්ක ආනාපානෙ බලන්න ගියොත් හිතවිලි වල කරදර අඩු වෙනවා. ඉතින් එකකින් අල්ලගත්තට පස්සේ අපිට ඕනම දෙයකට යොදාන්න පුළුවන්. කොයි කාර් එකකින් හරි කවන්නේ ඩ්‍රයිවිං පුරුදු වුණාට පස්සේ දෙන ලයිසන් එක ඕනේ කාර් එකකට වළංගුයි. ඉතින් ඒ නිසා Tamanne මතුවෙන දේත් එක්ක හප්ප බලන්න. ඒකට ඒකේ තියෙන බල බෙදෙනකොට වෙන දේවල් වලට යන්න පුදුම ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒක තමයි අපිට හිග වෙලා තියෙන්නේ අද. ඒ යතින් අපි නිකන් ගැරන්ටි හැව වගේ බවටපත් වෙලා. මොනවා ආවත් හැප්පෙනකොටම නටන්න පටන් ගන්නවා. හැප්පෙනකොට හැප්පිලා බලන්නකෝ. මේක නැති වෙලවමයි. එතකොට ආනාපානෙ වැඩෙනවමයි. සතිය වැඩෙනවමයි. ඕක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒ නිසා ඒ ධෛර්යය තියාගෙන වෙන ඕන දෙයක් ආවත් ඕකමයි කියලා හිතාන ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්. 11 වෙනි කමඨහන් වාර්තාව. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. වීඩියෝ පටය හොඳින් බලා අසා ගතිමි. හොඳින් ධර්ම දේශනා ඇසුවෙමි. සක්මන් භාවනාව සිහියෙන් කරගතිමි. පරයන්ක භාවනාව සිතුවිලි වලට ඉඩ නොදී හුස්ම රැල්ල බලා සිටීමි. පැය එකක් විනාඩි 20ක් පමණ ඔබ වහන්සේගෙන් පැය එකයි විනාඩි 20ක් පමණ පරයන්ක භාවනාව කළෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේ වැඩස ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ත්වන් සරණයි. ඔය මේ වගේ දිගට වාසී කියලා හිතනවනම් ටිකට ඒකට කාලය ගත කරන්න අපි ඒකට කියනවා ජීවන රටාව සකස් කර ගන්නවා කියලා. ඒ බර ඇද්දයි කියලා කඹරවුවයි කියලා අපිට හම්බෙන දෙයක් නැහැ. ඒ නිසා හරියන පාර දැක්කම වැල යන පැත්තට බැස්ස ගහගෙන ඕජාව තියෙන දිහාට ගහේ මුල් අදින්නා වගේ ඒක Taman දැනගන්න ඕනේ. ඒකට අවශ්‍ය ඥානෙ Taman ළඟ තියෙන්නේ. කාගෙන්වත් අහන්න එපා. ඒ පැත්තට වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න කියලා කියමු. 12 වන කමඨාන් වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. පරයන්කේ වාඩි වී විගසින් ආනාපානයට හෝ සති නිමිත්තට අවධානය යොමු නොවුවත් ආනාපානයේ ආරම්භ වාසයේ හැඟීමක් විය. සිතවිලි ඇතත් ආනාපානයේ ඒ තුල හොඳින් පවතින සිදුවන බව දැනේ. ඒ අතර ආනාපානයේ මතුවී එන්නේ දිගු ගමනක් පැමිණි ක්‍රියාවලියක් විලසය. එනම් ආනාපානයේ නහය අග සති නිමිත්ත වදින විට ආශ්වාසය තුල ඇති විවිධ ස්වරූපයක් වන වම්නාස් සිඳුරට ආශ්වාසයේ සීමා වීම, කෙටි වීම, වාතයේ කිසිත් නැති බව ආදියයි. සමහර විට ආශ්වාසය දෙකක් අතර ඇති පරතරය එනම් පරතරය හා ඒ පරතරයේ වෙනස් වන බවද හඳුනා ගතිමි. තව දුරටත් නිරීක්ෂණයේදී ඒ තුල ඇති ධාතු ලක්ෂණ එනම් වේගවත් බව, සිසිල් බව, තෙත් බව ආදී ගුණ හඳුනා ගතිමි.
ආශ්වාස වාතයට කය නිරුද්ධ කරගත හැකි බව වරහන් ඇතුළේ විස වාතය සාගරයේ අසලදී ගෙවල් වල බිත්ති සිඳුරු කර බිත්ති බිඳ වැටීමට තරම් හමායන සුළඟ දක්ෂ වන අවස්ථා පිළිබඳ හඳුනා ගැනීම ධාතුන් විනාශ කළ හැකි බව චිත්‍රපටියක්සේ අවබෝධ විය. අවසානයේදී මේ ආකාරයෙන් ඉතිරිවන කිසිත් නැති බව එකඟ වූ සිතට චිත්‍රයක්සේ දිස්විය. තවද ආශ්වාසයේ ගෙවි ගොස් හිස් තැනට පැමිණීම සිදුවන්නේ ඊතා පැහැදිලි සතුරු සිතකින්ය. ඒ බව දකින වැටෙන අවස්ථාවේදී විවිධ ස්වරූපයේ ආලෝක ධාරා නාසය හා ඒ අවට පැතිර පවතින බවක් දැනේ. ඒවා ඉවත් වීමද දැනේ. එසේ ලැබෙන ආස්වාසයෙන් තොර නිශ්චල බව තුළ විමසිල්ලෙන් යුතුව දිගු වේලාවක් සිටිය හැකිය. මේ தત્ත්වය ඊයේ දවස මුළුල්ලේම පැවති අතර අද දින නිශ්චල බවද අනිත්‍ය බව පෙන්වා දෙමින් සිතුවිලි වලට මුහුණ දීමට සිදුවිය. මේ தત્ත්වය පිළිබඳ වටහා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේක ඇත්තට උපන්දා ඉදලම තිබිලා තියෙනවා. අපි මේ নানা ආකාර දේවල් බල දිවදික් කරන ලෙවකක ඉන්නකොට ප්‍රകൃතිය වැටෙන්නේ. අපිට ප්‍රകൃතිය වශයෙන් පේන්නේ මේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්. මේක කවදාකවත් දකින්නත් බෑ. මේක දාකවත් අහන්නත් බෑ. මේක දාවත් විඳින්නත් බෑ. අමෝතුම ශක්තියක්. ඒකට යන්න හම්බෙන්නේ නැහැ උගත්කම තියෙන තාක්කල්. උගත්කමෙන් කරන්නේ මේ දන්න දේවල් වලට අපිට සාතික දෙයක්. ඒකට අපි මේකට දුරස් වෙනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරනවා ඉස්සරහා මිනිස්සු වමුණෝ ධ්‍යාන භාවනා තමයි කරලා දෙන්නේ. ඊට පස්සේ බැලුවොත් ධ්‍යාන කරපුවම අමාරුයි. නිසා අධ්‍යාන කරන එක හොඳයි කියලා. ඒ තමයි අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනයේ දක්ෂ වෙනවයි කියලා කියන්නේ ධ්‍යාන පිරිනවයි කියන්නේ. ඒකට සෑහෙන්න හම්බ කරන්න පුළුවන්. හම්බ වෙන පරම්පරාව ඔක්කොම ඉවරයි. ඒ නිසා අපි ධ්‍යාන පැත්තක දාලා අධ්‍යාපනය කරනවා. මේකට යන්න කිසිම අධ්‍යාපනයක් ඕනේ නැහැ. ඒ නිසා මේක අහුවෙන්නේ ඇහැටද කනටද නාසයටද දිවට කයද මනසද බලන්නේ නැහැ. ඒක මටත් නැහැ. ඉතින් ඒ தત્ත්වේ තියාගෙන අපි මේ රත්තරන් ගොඩක් උඩ ඉඳගෙන මේ අත පිට පපා ඉල්ලන්නේ හිඟා කණ්ඩ හදන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක හරි කියලා හිතෙනවා නම් මාත් හිතනවා හරි කියලා. මේක වඩා වර්ධනය කරගන්න කියලා අපි යනවා ඊගාවෙකට. 13 වන කමඨහන් වාර්තාව. සම්මා සම්බුදු සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මාහට පරයන්ක භාවනාව තරමක් අපහසුය. ටික වේලාවක් ගත වෙන විට තද වෙහෙසකර නිදිමතක් දැනේ. අද දින දැඩි උත්සාහයකින් නිින්ද මගහරවා ගතිමි. එහෙත් හුස්ම රැලි 3-4කට වඩා අල්වා ගැනීමට නොහැකිය. ඊයේ දිනයට වඩා සති බවක් ඇති වී තිබීම හිතට සහනයකි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ඊටාම පහසුය. එකවර සතියෙන්ම අඩි 35ක් පමණ ගමන් කළ හැකිය. පැයක් පමණ සක්මනේහි යෙදුණෙමි. උරහිසෙහි තද වේදනාවක් හැර සක්මන කෙරෙහිම අවධානයෙන් සිටියෙමි. උරහිසේ වේදනාව නිසා කීපවරක් අත්වල ඉරියව් මාරු කළෙමි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔයකට ඉරියව් මාරු කරනකොටත් SMS කරන්න slowly, mindfully, silently. ඒකල බලන්න ඉරියව් මාරු කරපු නිසා සතිය කැඩෙනවාද කියලා. ඒ ඉරියව් මාරු කරපු නිසා වේදනාව අඩු වෙනවාද කියලා. ඒ නිසා දවස පුරා කරන හැම වෙලාවකම යෝගාචරයක් වගේ නැවතිල්ල කරන්න මොනක්වත් වෙන්නේ නැහැ සතියේට. එතකොට තේනවා සතියේට එහෙම වෙන්නේ නැත්නම් වේදනාවක් තිබ්බහමත් කමක් නැහැ කියලා. ඕනේ නම් ඉරියව් වෙනස් නොකරත් ඉන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ. කරන්න සතියෙන්. ඊට පස්සේ වාර්තා කරන්න. එතකොට තමයි තේරෙයි මේවා නිකන් අර බබාලා මේ හඬනකොට අම්මාටන් හිටියොත් තනෙන් කියලා දෙනවා තාත්තයි තියෙන සූපුවක් කටේ තියෙනවා. ඇඳිල්ල නතර වෙනවා. උරන්නේ නිකන් අර රබර් සූපුව තමයි. ඒ නිසා මේ ඔක්කොම අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන නර නාටක රබර් සූපුවක් බොන්නා වගේ තමයි. අපි හිතන්නේ මේ කිරි කියලා නෑ කිරි තාත්තා ගාව නෑනේ. ඒ නිසා මේ කරන නාඩගම් ඉබේ කරන්න ඕන ටික කරයි නතර වෙන එක නතර වෙයි. හැබැයි මොන නාඩගම් කරත් නැතත් සතියට එච්ච ලොකු බාධාවක් වෙන්නේ නෑ කියන එක අත්දැක ගන්න බලන්න කියලා කියන්න පුළුවන්. 14 වන කමඨාන් වාර්තාව. පින්වත් ස්වාමින් වහන්සේ මා මෙම වැඩසටහනට පළමු වරට සහභාගී වන්නෙක්මි. මේ භාවනා ඉරියව්ව ගැන පැහැදිලි කර ගැනීමටය. කයෙහි වේදනාවක් නොදැනෙන ලෙස විවිධ ඉරියව් අත්හදා බැලිමි. පරයන්ක භාවනාවේදී මාහට බද්ධ පරයන්කෙන් සිටිය හැකේ ඊතා කෙටි වේලාවකි. අර්ධ පරයන්කෙන් ඊට වඩා වැඩි වේලාවක් සිටිය හැකි වේ. මීත්‍රගල සෙනසුනේ විවිධ ආධාරක ආසන භාවිතයෙන් ඊතා දිගු වේලාවක් මාහට සිටිය හැකි
ඉරියව්ව වූයේ දෙපා පිටුපස නමා කුඩා කොට්ටයක හිඳ ගැනීමයි. මේ මා කුඩා සකල සිට හිඳ ගන්නා ඉරියව්වකි. නැමූ පාද මත හිඳගෙන නොවේ. එම ඉරියව්ව සුදුසුද යන්න පහදා දෙන්න. මාහට පැයකට වඩා මෙම ඉරියව්වෙන් හිඳ භාවනාවේ යෙදිය හැකිය. චිත්‍රයකින් කිවහොත් ඉංග්‍රීසි එම් අකුරේ හැඩයයි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායු වේවා. පරයන්ක භාවනාවෙන් ආනාපාන සතිය වඩමි. මාහට ඇති වූ ගැටළු වලට පසුගිය දිනවල කමඨාන් පිරිසිදු කිරීමේදී ඔබ වහන්සේගෙන් උපදෙස් ලදමි. දිගු වේලාවක් භාවනාවේදී හුස්ම නොදැනී ඉබේ සිදුවේ. කයද නොදැනේ. හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කිරීමේදී හුස්ම හිර කරනවාක් මෙන් බෙල්ල හිර කරනවාක් මෙන් දැනේ. එවිට හුස්ම වේගයෙන් ගැනීමට උත්සාහ කළෙමි. කෙලගිලිමි. නැවත හුස්ම ඉහළ පහළ ගැනීම වෙත අවධානය යොමු කළ විට සාමාන්‍ය පරිදි භාවනාවට සිත යොමු විය. මෙය පසුගිය පරයන්ක භාවනා වාර කිහිපයකදීම නැවත සිදුවිය. මෙවැනි චුරුචුරු සිදුවීම් ඉක්මවා යන්නේයි ඔබ වහන්සේ ඊයේ දිනේ උපදෙස් දුනි. ඉක්මවා යාම යනු ඒවා නොසිතා නැවතත් ආනාපානයට සිත යොමු කිරීමේයි සිතමි. පහදා දෙන්න ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය භාවනා පරියන්ක නැත්තම් භාවනා ආසන කියන වෙනකොට සතිය කියන වචන විතරක් ගන්න. කොයි එකේදීද සතිය වැඩෙන්නේ ඒක කරන්න. ඉරියව් පවත්තන එකවත් ආනාපානෙ මේිට පවත්තන එකවත් අරමුණ වෙනස් කරන එකද ඉරියව් වෙනස් කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වෙනස් වුණා හෝ නොවුණා හෝ මල් මාලි මැදින් යන නූල වගේ මොන මල ආවත් දිගට වැඩිගෙන යන මේකේ වැඩින බව පේනවා අහගෙන ඉන්නකොට. නමුත් ඒක අර ඉරියව්වෙන් අල්ලන්න හදනවා අරමුණෙන් අල්ලන්න හදනවා. ඒක ඉතින් අර බබාලාට හොඳයි ඒක. අවත් ඉදිරියට යනකොට ඉරියව් වෙනස් වුණත් අරමුණ වෙනස් වුණත් සතිය කැඩෙනවද නැද්ද කියන එක තේමා කරන්න කැඩෙන්නේ නැහැ. ඒක දෙන්න පුළුවන් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ අර Tamanට තහවුරු කරගන්න තමයි කල්යන්නේ. ඉතින් මෙයා එහෙම තහවුරු කරමින් ඉන්න කෙනෙක් ඉරියව් අල්ලගෙන තියෙන්නේ. ඉරියව් අල්ලන්නත් එපා, අරමුණ අල්ලන්නත් එපා. කොයි එකනොත් සතියට විශ්වාසයක්, ශ්‍රද්ධාවක්, ආදර ගෞරවයෙන් නැමී සිට කිරීම සඳහා අනුග්‍රහ කරන්න කියලා කියනවා. 15 වන කමඨාන් වාර්තාව. අවසරයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. උදරයේ පිම්බීම හැකිලිම බලන අවස්ථාවේ ටික වේලාවකින් පඩිපෙලක් නගින ආකාරයට නැග ගන්නා බව දැනුනි. පසුව දෙපසට සහ ටික වේලාවක් ඉදිරිපස සහ පිටුපසට පැද්දෙන ආකාරයක් දැනුනි. නැවතත් පඩිපෙලක් නැග ගන්නා බව දැනී පසුව ගැස්සී නතරවන ආකාරයේද දැනුනි. කයේ ඉනෙන් පහළ කොටස නොදැනී ගිය බවද දැනුනි. සහනයක් සුවයක් දැනුනි. පැයකට පසුවද පරයන්කේ ඉන්නට හැකි බව වැටහි ගියේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ හරමුණක ආකාර දැක ගන්න වෙලාවක් නිකන් පඩි නගින්න වාගේ නැත්නම් ගලණයක් වාගේ නැත්නම් තරංග ස්වරූපයෙන් විවිධ ආකාර පේනවා. ඒ ආකාර පේනවා කියලා කියන්නේ සටහන ඉක්මවලා මේක ළඟ දැක්කොත් ඊගාවට ස්වභාව ලක්ෂණ වලට යනවා. ඒ නිසා මේක ආකාර පඤ්ඤාත්තිය මේක එක දිගට බලනින්න ලං වෙලා බලන්න. නැත්නම් උත්සන්නව ආසන්නව බලන්න කියලා කියන්නේ. 16 වන කමඨාන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන ආරම්භයේදී දෙපතුල අරමුණු කළද ටිකකින් මුළු ශරීරයම අරමුණු වී එකම පොදියක ඇවිදින වාසේ දැනුනි. નિરાයාස සක්මනක් විය. සක්මනින් පසු පර්යංකයට වාඩි වී හුස්ම අරමුණු කළද හුස්ම නොදැනුනි. හිස් තැනකට සිත යොමු වුනි. ක්‍රමයෙන් එම හිස් බව විශාල වී ශරීරයේ කියා හඳුනා ගැනීමට නොහැකිසේ එම හිස් බව පැතිරී ගියේය. ශරීරයක් නොවිය. සිතුවිලි එක පිට එක පැමිණුනි. නමුත් ඒවා ප්‍රපංච නොවිය. ආවාසයෙන්ම ගියේය. පිට පෙදෙසින් වේදනාවක් දැනුනි. ඒ දෙස අමනාපයෙන් තොරව බලා සිටීමට හැකිවිය. එවිට එය තනි වේදනාවක් නොව ඇති වී නැති වී යන වේදනා රාශියක ගුලියක්සේ පෙනුනි. සෑම වේදනාවකම මුල මැද අග පැහැදිලිව දැක්කෙමි. එයද ක්‍රමයෙන් අඩුවිය. මූල කර්මස්ථානයේ දෙස බැලුව විට ඊතා සියුම් ආශ්වාසය ප්‍රශ්වාසය දැනුනි. ටිකකින් නිින්ද ගියාසේ දැනුනි. නමුත් නිින්ද නොගිය බව සතිමත් සිතින් පැහැදිලිව දැක්කෙමි. නැවත හිස් බව අරමුණු විය.
මේ සියල්ල එකම පර්යාංකයේදී අත්දැකීමේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් ආභාවය ලැබේවා. තෙරුවන් සරණයි. කය කියන නැත්නම් ආනාපාන කියන රූප ධර්ම විතරක් නෙවෙයි වේදනා කියන්නේත් පොදියක්, සංඥා කියන්නේත් පොදියක්, සංස්කාර කියන්නේත් පොදියක්, විඥානස්කන්ධයත් පොදියක්. පොදිය ලියලා බැලුවොත් මම යට ඉන්න බෑ. පොදිය ගැහුවොත් ඇතුළට රිංග ගන්නවා. ඒ නිසා අපි කරන්නේ මේ එක එක ලියලියා බලන. ලියලියා බලනකොට මම යට ඉන්න තැනක් නැතු වෙනවා. මේ කාටියට පිසු බල රෝගේ හැදිච්ච මිනිසෙකුට වතුර ෂවරයක් ඇල්ලුවා. ඌ ජල බීජ කාණේ තිනු එහෙ දුවනවා මෙහෙ දුවනවා කොහෙ ගියත් ෂවර් එකට අහු වෙනවා. ඒ වුණත් ඌ දඟලනවා. ඒ වගේ මේ ලියලියා බලන එක මේ බුදුරජාණන්සේගේ ශාසනය විතරයි තියෙන්නේ. අනිත ඔක්කොම කරන්නේ මේක සරබලධාරී දෙවියන් වහන්සේ අත තියන්න එපා අපිට තේරෙන්නේ නැහැ. දැන් බුදුන් කියන පතුරු ගහලා බලපන්. ලියලා බලපන්. ඉතින් බලනකොට බයක් එනවා හැබැයි. මහා මුස්පේතු ගතියක් එනවා. ඒක තමයි විඳ ගන්න බැරි. මේකේ නා රූපේ පිළිබඳව සෑහෙන්න ඉටික් කරලා තිනවා. වේදනා සංඥා සංස්කාර පිළිබඳවත් මේ පොදිය ලියලා බලන්න ලැබේවා. ඝන විනෝභෝගය පතුරු ගහලා බලන්න ලැබේවා කියලා කියනවා. 17 වන කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පළමුව වම දකුණ වශයෙන්ද, දෙවනුව ඔසවනවා තබනවා වශයෙන්ද, තෙවනුව ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද සක්මන සිදු කරන ලදී. පාදයේ එසවීමේදී පිළිවෙලින් විලුඹ පාදයේ මැද කොටස හා පා ඇඟිලි සහිත ඉදිරි කොටසේ දක්වා එතෙක් යටිපතුලේ පැවති තද ගතිය ක්‍රමයෙන් නැතිව යමින් සැහැල්ලු ගති ඇති කරමින් ටිකෙන් ටික පාදයේ එසවෙන ආකාරය දැනුණා. අවසානයේ පාදයේ මාපට ඇඟිලි කොටස ලනු පැදුරට තෙරපීමක්ද ඇති කරමින් සම්පූර්ණ පාදයේම වෙන් වී ඉහළට එසවි යන ආකාරය මෙනෙහි විය. මෙසේ පාදයේ පොළවෙන් එසවෙන විට පළමුව දණහිස මදක් නැවී ඉදිරියට එම පාදයේ වලලු කර මතු පිට කොටස දිගහැරිය පාදයේ පොළව දෙසට හැරී විලුඹ මද පිටුපසට යන බවක්ද දැනුණා. එසේ පිටුපසට ගිය පාදයේ විලුඹ හා යටිපතුල පොළවට සමාන්තරව ඉදිරියට ඇදී ඇවිත් වරහන් ඇතුලේ සැහැල්ලු ගතිය, පාවෙන ගතිය, තෙරපෙන ගතිය, චංචල ගතිය ආදී ස්වභාවික ලක්ෂණ ප්‍රකට කරමින් වරහන් වහලා අනෙක් පාදය පසු කරනවා සමගම ඉදිරියට තල්ලු වී යන බවක්ද මෙනෙහි විය. මෙසේ ඉදිරියට ගිය පාදය ක්‍රමයෙන් පහත් වී යටිපතුල ලනු පැදුරේ ස්පර්ශ වී ටිකෙන් ටික පාදයේ විලුඹේ සිට ඉදිරි ඇඟිලි දක්වා ශරීරයේ බර සමග ලනු පැදුරට තද වී යන ආකාරය මෙනෙහි විය. මෙසේ මෙනෙහි කිරීම තුල බාහිර සිතුවිලි වරින් වර පැමිණියද ඒවාට වටිනාකමක් නොදීම නිසා පැත්තකින් පැමිණ පැත්තකටම යන බවක්ද දැනුණා. මෙසේ සක්මන අවසාන භාගයේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා ආදී මෙනෙහි කිරීම නැවතී පාද ස්පර්ශයෙන් පමණක් සිත තබා සක්මන් කිරීම සිදු වූ අතර කය මද වශයෙන් දෙපැත්තට වැනෙන්නට විය. තවද මෙම අවස්ථාවේදී සක්මන් කරන විට අවට දේවල් පෙනුනාට ඒ පිළිබඳ වැඩි තැකීමක් නොවිය. එසේම මෙහිදී හුදකලා බවක් දැනෙන්නට විය. මෙසේ සක්මන අවසන් කර භාවනා ශාලාවට යාම සඳහා සතිමත්වම එහි දොර ළඟට ගොස් දොර ඇරීම සඳහා එහි ඇති හැඬලේ අල්ලන විට සිනිඳු ගතියක් දැනුණා. දොර තල්ලු කළ යුතු බවට පැමිණි සිතුවිල්ල අනුව දොර තල්ලු කිරීමේදී අත්වලට තද ගතියක් දැනුණා. මෙසේ දොර ඇරීම වැසීම සෙමෙන් හඬ නොනැගෙන පරිදි සතිමත්ව සිදු කර භාවනා ස්ථානයට ගොස් ශරීරයේ යට කොටස නැමෙනවා ආදී ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවේදී ගොඩනැගුණු සමාධි බව ආරක්ෂා කරගන්න පර්යංක භාවනාවට වාඩි විය. පර්යංක භාවනාව පහසු ආකාරයට වාඩි වී කයෙහි උඩ කොටස ඍජුව තබාගෙන වාඩි වී සිටින ඉරියව්ව පිළිබඳව සිත යොමු කර කය සැහැල්ලු කරගෙන ස්වභාවික සිදුවන ආශ්වාස ප්‍රශ්වාසයේ සිත යොමු කරන ලදී. මුලදී හුස්ම වැටීම ගොරෝසු ලෙස සිදු වූ අතර පසුව හුස්ම රැල්ල සියුම් වී ආශ්වාසයේ සීතල ගතිය සමගදම ඇතුල් වී මුලදී හුස්ම වැටීම ගොරෝසු ලෙස සිදු වූ අතර පසුව හුස්ම රැල්ල සියුම් වී ආශ්වාසයේ සීතල ගතිය සමගම ඇතුල් වී ප්‍රශ්වාසයේ උණුසුම් ගතිය සමගම වම් නාසිකාග්‍රේ ස්පර්ශ වෙමින්
පිට වී යන ආකාරය මෙනෙහි විය. සාමාන්‍යයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය ආරම්භයේදී සිහින්ව පටන්ගෙන මැදදී වේගවත්ව අවසානයේදී නැවත සිහින්ව මාරු වෙන බව දැනී ගියා. මෙහිදී ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර නොදැනෙන තරමේ මද විරාමයක් ඇතිවන බවද දැනී ගියා. මෙහිදී සිත බැහැරට ගිය විට එම බැහැරව ගිය හේතුවට උචිත පරිදි සිතවිල්ලක් හෝ ශබ්දයක් දැනීමක් ආදී ලෙසට මෙනෙහි කරන විට නැවත මූල කර්මස්ථානයේ වෙත සිත පැමිණුණා. ආශ්වාසය තුල වායු ධාරා සැදී ඇති කුඩා වායු අංශ නාසිකාග්‍රයේ වදින විට එකින් එක දැනීම් සිත් හටගෙන බිඳී යන බවට සියුම් දැනීමක් ඇති බවද මෙනෙහි වෙනවා. මේ දැනීම් ප්‍රශ්වාසයේදී වඩාත් ප්‍රකටව දැනී යනවා. ටික වේලාවකදී ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනී යන තරමටම සියුම්ව ඇති බව දැනුණා. ආශ්වාසයේදී නාසිකාග්‍රය හා වායු ධාරා බාහිරින් දකින බවට අප තුල හැඟීමක් ඇත. නමුත් භාවනාවේ අප අත්දකිනවා. එය සිත තුල සිත විසින්ම හදා දෙන චිත්ත ස්වභාවයක් බව. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී දැනෙන සිතට අමතරව ඒ ආරම්භය සිතන බවත් මෙනෙහි කරන බවත් කොච්චර කිව්වත් ඔච්චර තමයි. සිදුවන බව දකිනවා. ඇති. ඒ නිසා ওই විස්තරේ බලන්න තියෙන හොඳයි. ඔච්චර දිගට ලියන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවෙ ඉතින් කරන්න දෙයක් නැහැ. රෙහිලි දක්වන පළවෙනි වතාවේ. නැත්නම් ඒක දැක්කම ඔක සම්පින්ඩණය කරන්න. ඒක මේ වෙලාවෙම සම්පින්ඩණය කරන්න නේතුවට කමන්නේ නැහැ. නමුත් දිග වැඩි බවට චෝදනා කරනවා. හැබැයි තියලා තියෙන කරුණු බොහොම සරුයි. අනිත් දවසේ වාර්තාකරණය කෙටි කිරීමට උනන්දු වෙන්න කියන එක විතරයි තියෙන්නේ. වතුර ටිකුත් බොන්න. මෙම වැඩසටහනේ වාර්තා ටික අවසానයි ස්වාමීන් වහන්සේ. ඊළඟ සූම් එකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පරයන්ක භාවනාව විනාඩි 35ක් පමණ. මගේ අද දින උදෑසන පරයන්ක භාවනාවේ අත්දැකීම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමින් ඉදිරිපත් කරමි. පරයන්කේ වාඩි වී මා සිතන අන්දමට විනාඩි 15ක් 20ක් යනතෙක් සිත එක්තෙන් කර ගැනීමට අපහසු විය. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසයේ සිත රැඳී තිබෙන බවත් දැනුනි. එක දිගට මෙය දෙස බලා සිටීමට පුළුවන් විය. සිතුවිලි පැමිණුණත් ඒවා එක්කෝ ආනාපානය පිළිබඳ වේ. නැතිනම් දිගටම ගෙතෙමින් නොයන ඒවාය. සිතුවිලි පැමිණුණත් ආනාපානය වෙත සිත නොකැඩී පවත්වා ගැනීමට අද දින යම් කිසි වේලාවකට හැකි විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකෙත් අර මුලින් බැරි හරිය ලියන්න එපා. අරමුණ බුදුන්පත් වෙච්ච වෙලාව ඉඳලා ලියන්න. එහෙම උත්සාහ කරලා අරමුණේ තියෙන ටික තමයි කතා රචනය වෙන්න ඕන. අනිත් ඒවා පුළුවන් තරම් අයින් කරන්න. ඒවා ලිව්වයි කියලා ඉති වැඩක් නැහැ. අවශ්‍යම නම් අන්තිමට වාක්‍යයක් විතර දාන්න. ඒ නිසා එතකොට ගමන අනිවාර්යයෙන්ම සාර්ථක ගමනක් වෙනවා. වැරදිච්චව ලියන්න ගත්තොත් ඒ අකුසල් සමාදානයක් වෙනවා. ඒව පුළුවන් තරම් අයින් කළා හරිගේ පැත්තෙන් පටන් අරගෙන නැත්නම් හරිගේ තැනින් පටන් අරගෙන වාර්තාකරණය කරන්නේ ගමන හරි. මම මේ කතා කරේ වාර්තාකරණය ගැන විතරයි. දෙවන කමඨහන් වාර්තාව. ගරු ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගියෙක් වෙමි. අද දින අලුයම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළෙමි. එහි කමඨහන් වාර්තාව කෙටියෙන් සටහන් කරමි. අවිවේකී දින කීපයකට පසු අඩු නිින්දක් ලබා අද දින අලුයම 4:00 පමණ සයනේ දිගා වී ආනාපානය වැඩිම ආරම්භ කළෙමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය අරමුණු කොටගෙන හිමින් අරමුණු ගත විය. සිත අරමුණෙහිම පිහිටයි. සිතුවිලි එනවා යනවා ක්‍රමයෙන් නිල්වන් අහස් කුසසේ පැහැදිලි අවකාශයක් දිස්විය. අරමුණෙහි සිටමින් මනසින් එදෙස බලන ලදී. ක්‍රමයෙන් සිරුර සැහැල්ලු වන බවක් දැනුනි. පසුව අතපය බෙල්ල හිස ආදී වශයෙන් සිරුරු කොටස් තිබුණේ කොහිදයි අඳුරා ගැනීමට බැරි තරම් සිරුරෙන් බැහැර ගිය බවක් දැනුනි. අරමුණින් බැහැර ගිය සෑම විටම ෂණයකින් නැවතත් අරමුණට යොමු විය. නිල්වන් අවකාශය විවිධ ලෙස වෙනස් වෙමින් පෙනුනි. ක්‍රමයෙන් ආනාපාන අරමුණෙහිම පිහිටමින් අවකාශය මනසින් නිරීක්ෂණය කළෙමි. බාහිර ශබ්ද ඇසුනද අවධානයක් නොමැත. සිරුර මට අවනත නොවන බවක් දැනේ. එනම් අරමුණෙහිම පිහිටුමින් අවකාශය මනසින් නිරීක්ෂණය කරන අතරේ සිරුරේ ප්‍රධාන චලනයක් සිදු නොවුනි. ඉබේ සිදුවන චලනයක් හැර වෙනත් චලන නොවිය. සිරුර සමග මා සම්බන්ධ නැති බව මට හැඟී ගියේ අවකාශය නිරීක්ෂණය කරමින්ම අත හෝ කකුල එසවිය යුතුයයි කියා සිතුවත් අත හෝ කකුල හෝ
සිරුරේ වෙනත් කොටසක් මගේ විධානයට කටයුතු නොකරන බව තේරුණ බැවිනි. දැන් මට සිරුරේ වේදනාවක් දැනුණද එය මෙනෙහි කළ සැනින් වේදනාව නැති වී ගිය අතර නිරීක්ෂණය කළ අවකාශය ඉතා පැහැදිලිවත් අලංකාර ලෙසත් දිස්විය. ඔච්චර තමයි කෙටියෙන් ඔය ලියලා තියෙන්නේ. ඔය දිගට එහෙම ලිව්වනම් එවනේ උම්ම ගන්න හම්බෙන්නේ නැහැ. මම මේ කෙටියෙන් පවදමි මගේ ආදරියේ කීමට ඇති හැමදේ පරිවිරජිනේ එදා වගේ මමත් ඔබවලතාව මම ආදරේ. ඒ ඔය විස්තර හොඳයි. ඉස්සලා කරත් මට කියන්න ඉච්චට. නමුත් ඕක මේ අපි පැයක් මේ වැඩසටහන් කරලා ඉන්න නිසා කට්ටියට ඔක්කොටම වතුර ටිකක් ඕනලා පස්සරත් වෙලා ඉන්නේ. ඒ නිසා පටන් ගන්න තැන ඉවර දැක්ක මේක කෙටියෙන් කියන්න පටන් අර ගන්න. ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලත් මේ අනවශ්‍ය කතා කරලා දික්කසාද වෙන්න බෑ. එච්චර මට කියන්න තියෙන්නේ. ඔය තන්නි කර දික්කසාද හේතුව ඔච්චරයි. ඔකට බුදුහාම කියන ප්‍රපංච කරනවායි කිය. වල්පල් හැලී කිය. ਉਹ කෙලියෙන් කියන්න පුළුවන්. ඒ බුදුහාම කියන හරි සරයි හරිම කේන්ති යනවා අනම්මනම් කිය. හැබැයි ඉතින් දීර්ඝායුෂ වෙනවා. එනිසා භාවනා නරක නෑ. මේ වගේ කොයි තූත්තු කුඩි හිටියත් අපිට වාර්තාවක් එවන්න. ඒක නේ සූම් තාක්ෂණය අපිට තියෙන වටිනාකම. නමුත් මේක ලියලා බලලා මේ කෙටි කරන්න. පුළුවන් තරම් කමටහඬ සම්බන්ධ ලිව්වට ඒක දික් වෙන්නේ නැහැ. මේ ලියන්නෙම අවකාශය මෙහෙමයි, නිින්ද මෙහෙමයි, ඉරියව්ව මෙහෙමයි කියලා අර වටපීස් තමයි කතා කරන්නේ. ඒ නිසා බනින්න තරම්ම නම් එච්චර නරකක් නැහැ. නමුත් දිග වැඩිකම ගැන කියලා අපි නතර කරන්නයි යන්නේ. ඔව්. ඒ නිසා අපි ඇත්තටම පැයක විතර කාලයක් අරගෙන තිබිලා තියෙනවා. ඒ නිසා අපිට තවත් තියෙනවා කියලා අහන්න ඉඩක් නැහැ. මොකද කාලය සම්පූර්ණයෙන්ම ගෙවිලා තියෙනවා. ඒ නිසා අපි මෙතන සමාප්ත කරනවා. අපි 2:45 වෙනකන් සක්මන් භාවනාවට කාලය ගත කරනවා. ඊට පස්සේ සාමූහික පරියන්ක භාවනාවට එකතු වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපේ සැසිවාරයේ නිමාව සටහන් කරනවා. තෙරුවන් සරණයි.